पिताගේ පුත්‍රයාගේ ස්මෘති සාන්තන නාමයෙන් ආමෙන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් අපි සියලු දෙනාම සුළු මොහොතකට ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙමු. මේ හෝරාව ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙයවීම තුළ ශුද්ධාත්මානුභාවය තුළ ස්වාමීන් වහන්සේ අද දවසේ මා තුළින් සැලසුම් කර තිබෙන දේ නිසි ආකාරයෙන් ප්‍රකාශ කරන්නට ස්වාමීන් වහන්සේ වටා රොක් ඔබ සියලු දෙනාටම උන්වහන්සේගේ වචනය නිසිලස අවබෝධ කර ගැනීමට ශුද්ධාත්ම බලය අපි පතා සිටිමු. මහෝත්තම දේවයාණනි ඔබ වහන්සේ දානය කළා වූ මේ ජීවිතය වෙනුවෙන් මේ දිනය වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. අද දවසේදී අපේ වැඩ කටයුතු ආවර කර මේ දවස නිමා වෙන තවත් හෝරා කිහිපයක් තිබෙදී ඔබ වහන්සේගේ පාමුලට පැමිණෙන්නට ඔබ වහන්සේ ප්‍රදානය කළ වරප්‍රසාදය වෙනුවෙන් අපි ඔබ වහන්සේට අනේක වාරයක් සිත ප්‍රශංසා කරමු. එම්බර පියාණනි ඔබ වහන්සේට අප කරන්නා නමස්කාරයේ වන්දනාව තව ගැඹුරින් අද දවසේදී අධ්‍යයනය කරන්නට විශේෂයෙන්ම අපට ඔබ වහන්සේ දී තිබෙනා වේ සාන්තුවර ජීවිත ගැනද ඒ අයට අප දක්වන්නා ගරුත්වය පිළිබඳවද නිවැරදි වැටහීම ලබා ගන්නට අද දවසේදී අපට අවශ්‍ය කරන්නා වේ ශුද්ධාත්ම ආලෝකයේ ශුද්ධාත්ම මාර්ග පෙන්වීම දානය කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද විශේෂයෙන්ම ඔබට ඔබ පෝස්ට් එකේ දැක්කා අද අපි අධ්‍යයනය කරන රූප වන්දනාව ගැන. දැන් රූප වන්දනාව ගැන ඇත්තටම සභාව තුළ කතෝලික සභාව තුළ මේක වැඩි වශයෙන් කතා කරන්නට ගත්තේ මූලධර්මවාදී කණ්ඩායම් වල ව්‍යාප්තියත් එක් සමගයි. සාමාන්‍යයෙන් අපි දන්නවා එංගලන්ත සභාව සහ අනිකුත් බෙදී ගිය කිතුණු සභාවන් වල සාන්තුවර බැති හිමඳක සාන්තුරුන්ගේ පිළිම සෑදීම ඇදීම වගේ දේවල් වෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා දැන් මේ මූලධර්මවාදීන් එක්ක තමයි අපි මේ රණ්ඩුව තියෙන්නේ. එහෙම නැත්නම් මේ වාග් සටන තියෙන්නේ. මේ තර්ක විතර්ක කරන්නේ අපි මූලධර්මවාදී කණ්ඩායම් එක්ක. එතකොට ඇත්තටම රූප වන්දනාව ගැන හරියට අපි හොයලා බැලුවොත් ඒ ගැන කතෝලිකයන්ට ලොකු අවබෝධයක්වත් නැහැ, මූලධර්මවාදීන්ට අවබෝධයක්වත් නැති බවත් තමයි පැහැදිලිව තියෙන්නේ. ඉතින් දැන් මේ ගොඩක් වෙලාට රූප වන්දනාව ගැන තර්ක විතර්ක කරන්නේ බයිබලයේ මූලාශ්‍රයෙන්. දැන් මොකද මූලධර්මවාදීන් අදහන්නේ මම ඔබට මතකද දන්නේ නැහැ මම ගිය සතියේ කරද්දී අධ්‍යයනයේදී අපි ඉගෙන ගත්තා සභාවේ ඉගැන්වීම් ගොඩනැගිලා තියෙන්නේ කතෝලික සභාවේ ඉගැන්වීම් ගොඩනැගිලා තියෙන පදනම් වෙලා තියෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකක් මත. ඒ තමයි සුද්ධ දේ වචනය අනිත් දේ තමයි සුද්ධ සම්ප්‍රදාය සභා සම්ප්‍රදාය මත. එතකොට මේ මූලධර්මවාදී කණ්ඩායම් වල මේ සභා සම්ප්‍රදාය කියලා දෙයක් නැහැ. ඒ අයගේ ගැන්වීම් සියල්ලක්ම පදනම් වෙලා තියෙන්නේ බයිබලයේ දේ වචනය තුල පමණයි. අපි කියනවා සෝලා ස්ක්‍රිප්තුරා කියලා. දැන් එතකොට මේ ගැටලු මේ රූප වන්දනාව ගැන තියෙන අනාබෝධය අපිට ලියා ගන්න වෙන්නේ බයිබලයේ පදනම් කරගෙන. හරි. දැන් අපි චුට්ටක් මේ රූප වන්දනාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා බයිබලය ගැන යම් කිසි විදිහකට අපේ තේරෙන මට්ටමින් අපි දෙයක් ඔලුවට දාගමු අපි අවබෝධ කරගන්න. හරි. එතකොට දැන් මේ බයිබලය දැන් අපි බයිබලයේ ගියා අපිට තියෙන පොතක්. ලස්සන කවරයක් දාලා print කරලා ඒකේ chapters and verses තියෙනවා. පරිච්ඡේද මේ අංක දාලා නිවැරදිව සටහන් කරලා verses වෙන වෙනම සටහන් කරලා පටුණක් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. දැන් ප්‍රේමවන්තේනි දැන් මේ බයිබලය අපි ඈත අතීතයට ගියොත් බයිබලය මේ දවසකින් දෙකකින් එක කතෝරයෙක් විසින් ලියපු දෙයක් නෙමෙයි. එතකොට මේ බයිබලය කියන එක පුරාණ ගිවිසුමේ සිට නව ගිවිසුම දක්වා බයිබලයේ ලියවිලා තියෙන අවුරුදු 1400ක් 1500ක් වගේ කාල පරාසයක් තුල. දැන් එච්චර කාල පරාසයක් තුල ලියුණා නම් අපි ඕනෑම කෙනෙකුට හැඟෙන දෙයක් තමයි බයිබලය එක කතෝරයක දෙයක් නෙමෙයි.
අතුරු සමූහයක් මේකට දායක වෙන්නට ඇත. අනිවාර්යයෙන්ම එහෙමයි වෙන්නේ. එතකොට පුරාණ ගිවිසුම ලියවුනේ මොන භාෂාවෙන්ද? ඇත්තටම තියෙන කනගාටුදායක දේ තමයි අපේ කතෝලිකයෝ බයිබලයේ කියවන්නේ නැහැ, බයිබලය ගැන දැනුමකුත් නැහැ. දැන් පුරාණ ගිවිසුමේ ඉස්සෙල්ලාම තියෙන බයිබලයේ කොටස මුල්ම කොටස. එතකොට මේක ලියවුනේ මොන භාෂාවෙන්ද? බයිබලයේ මුල් කොටස එක එහෙම නැත්නම් පුරාණ ගිවිසුම ලියවෙන්නේ හීබ්‍රු භාෂාවෙන්. හීබ්‍රු භාෂාවෙන් මේ දේ ලියවෙනවා. එතකොට ඒ කාලේ මේ හීබ්‍රු භාෂාවේ තිබුණේ වචන කීයක්? බොහොම සීමිත සංඛ්‍යාවක්. වචන 800ක් 1000ක් 1200ක් මේ වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. එතකොට මේ වචන ටිකෙන් තමයි මේ බයිබලයේ පුරාණ ගිවිසුම ලියවෙන්නේ. දැන් බලන්න ප්‍රේමවන්තනි මොකද්ද බයිබලයේ අන්තර්ගතය? මේක ක්‍රොනෝලොජිකල් හිස්ටරි එකක් නෙමෙයි. අපි කියනවනේ මේකට අපි කියන්නේ ක්‍රොනෝලොජිකල් හිස්ටරි නෙමෙයි. බයිබලයේ තියෙන්නේ සැල්විෆික් හිස්ටරි. ගැලවීමේ ඉතිහාසය තියෙනවා. එහෙම නැත්නම් මේ කාලයත් එක්ක ලියවුණු ඓතිහාසික සිදුවීම් සමූහයක් නෙමෙයි. බයිබලය කියන්නේ ඓතිහාසික පොතක් නෙමෙයි. ඓතිහාසික කියලා කියන්නේ පොතේ ඉතිහාසය ගැන අපිට විස්තර දෙන මේ සිද්ධීන් මාලාවක් අලලා ගෙතුණු මේ ඓතිහාසික කතා පුවතක් නෙමෙයි. ඉතිහාස කතා පුවතක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ගැලවීමේ ඉතිහාසය. ඒකයි අපි අවබෝධ කරගත යුතු දෙයක්. දැන් එතකොට මේ පුරාණ ගිවිසුම ලියවෙන්නේ හීබ්‍රු භාෂාව. දැන් හීබ්‍රු භාෂාවෙන් ලියවුණු බයිබලය නේ සමාන බයිබලය කියන එක දේ වැරදි එතන. පුරාණ ගිවිසුම යම් කිසි අවස්ථාවකදී ග්‍රීක භාෂාවට පෙරලෙනවා. දැන් මම කියන්නම් ග්‍රීක භාෂාවට පෙරලෙන්න හේතුව මොකක්ද කියලා. දැන් මේ පොරොන්දු දේශයේ ජීවත් වුණු හීබ්‍රු ජනතාවට විවිධාකාර සතුරු ආක්‍රමණ එන්න පටන් ගත්තා. විදේශ රටවල් වලින් සතුරු ආක්‍රමණ එද්දී මේ පොරොන්දු දේශයේ හිටිය හීබ්‍රු ජාතිකයන්ට මොකද වුනේ? මේ අය අපි කියනවා ග්‍රෙකෝ රෝමන් වර්ල්ඩ්. ග්‍රීක රෝම ලෝකේ පුරාවටම විසිර යන්න පටන් ගත්තා. ග්‍රීසියට බොහෝ ජුදෙව්වෝ ගියා. දැන් මොකද එතන වුණු ප්‍රායෝගික ගැටලුව තමයි දැන් අපි සමහර අය ඉන්නේ ජාතියෙන් ශ්‍රී ලාංකික ඉපදලා තියෙන්නේ අපි හිතමුකෝ ඇමරිකාවේ කියලා. එයාට සිංහල බෑ. නමුත් එයාගේ ජාතිය සිංහල. නමුත් එයාට සිංහල කතා කරන්න බෑ. එයාට කතා කරන ඉංග්‍රීසි භාෂාව. අපි හිතන ලංකාවේ කපලයක් කියලා චීනේ කොහේ හරි. ඒගොල්ලන්ට ළමයි හදා මේ ළමයි ඉගෙන ගන්නේ අධ්‍යයනය කරන චීන භාෂාවෙන්. ජාතියෙන් ශ්‍රී ලාංකික සිංහල වුණාට කතා කරන්න බෑ භාෂාවෙන්. ග්‍රීක ලෝකයේ පුරා විසිරී ගිය ජුදෙව්වෝ හීබ්‍රු අය ජුදෙව් තමයි හීබ්‍රු ජනතාව. හරි. ඒ අය ජාතියෙන් හීබ්‍රුවරු වුණත් ඒ අය කතා කළේ හීබ්‍රු භාෂාව නෙමෙයි. ඒ අය කතා කළේ ග්‍රීක භාෂාව. දැන් අර හීබ්‍රු අයට තියෙනවනේ තමන්ගේ ගැලවීමේ ඉතිහාසයක් තියෙනවනේ. රතු මුහුදෙන් ඉගොඩ වෙලා පොරොන්දු දේශයට ඇවිල්ලා මේක ඒගොල්ලන්ගේ ඉතිහාසය, ඒගොල්ලන්ගේ ජීවිතය ඒක. දැන් හීබ්‍රු දේශයේ හිටිය පොරොන්දු දේශයේ හීබ්‍රු අයට ඒ දේ කියවන්න පුළුවන්. ඒගොල්ලෝ හීබ්‍රු ලැන්ග්වේජ් එක දන්නවනේ, භාෂාව දන්නවනේ. නමුත් අර ග්‍රීක ලෝකයේ ඉන්න හීබ්‍රුවරුන්ට ඒ භාෂාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ග්‍රීක භාෂාව. එතකොට මේ පුරාණ ගිවිසුම ග්‍රීක භාෂාවට පරිවර්තනය වෙනවා. මේක කරන්නේ 70 දෙනෙක් එකතු වෙලා. ඒකට අපි කියනවා මේ මොනවාද සෙප්ටුආජින්ට් කියලා. සෙප්ටුආජින්ට් කියලා කියන්නේ 70 දෙනා කියන එක. 70 දෙනාගේ කාර්යය කියන්නේ. එතකොට මුලින්ම ලියවෙන්නේ හීබ්‍රු භාෂාවෙන්. ඒකට අපි කියනවා මැසොරටික් ටෙක්ස්ට් කියලා කියනවා. දෙවනුව පුරාණ ගිවිසුම පරිවර්තනය වෙනවා ග්‍රීක භාෂාවට. අපි ඒකට කියනවා සෙප්ටුආජින්ට් කියලා. එතකොට අවුරුදු 400කට වගේ කාලයක් තුල ක්‍රිස්තු වර්ෂ අවසාන අවුරුදු 400 තුල මේ කිසිම දෙයක් මේ ලෝකයේ දෙවියන් වහන්සේ අනාවරණය නොවී ඉඳලා දැන් ඔන්න නව ගිවිසුම් පටන් ගන්නවා. එතකොට නව ගිවිසුම ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 44ත් 90ත් අතර වගේ කාල පරාසයක් තුල නව ගිවිසුමේ පොත් ටිකක් ලියවෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ක වගේ කාලයක් ඇතුළත
පුරාණ ගිවිසුමට වඩා වේගෙන් නව ගිවිසුම ලියවිලා ඉවර වෙනවා. එතකොට අවුරුදු 50ක වගේ කාලයක් ඇතුළත ඒක ලියවිලා ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 90 95 වගේ වෙද්දී නව ගිවිසුම ලියලා ඉවර. එතකොට නව ගිවිසුම ලියවෙන්නේ හීබ්‍රු භාෂාවෙන් නෙමෙයි. නව ගිවිසුම ලියවෙන්නේ ග්‍රීක භාෂාව. ඒ කියන්නේ වැඩි හරියක් හීබ්‍රු කොටස් කීපයක් තියෙනවා. නමුත් වැඩි හරියක්ම ලියවුනේ ඔරිජිනල් ලැන්ග්වේජ් එක තමයි ග්‍රීක භාෂාව. ඒ අතරතුර ඇරමයික් සහ හීබ්‍රු වලිනුත් කොටස් කීපයක් ලියවිලා තියෙනවා. හරි. එතකොට මේ හීබ්‍රු සහ ග්‍රීක භාෂාව ලෝකේ හැමෝම කතා කරන භාෂාවක් නෙමෙයිනේ. එතකොට මේක ක්‍රිස්තු වර්ෂ 382 405 යන කාලය අතරතුර ජෙරෝම් මුනිතුමා මේ මුල් ග්‍රීක සහ හීබ්‍රු භාෂාවෙන් කෙලින්ම ඉංග්‍රීසි භාෂාවට මේක සමාන ඉංග්‍රීසි නෙමෙයි ලතින් භාෂාවට පරිවර්තනය කරනවා. ග්‍රීක සහ හීබ්‍රු දැන් හීබ්‍රු භාෂාවෙන් තියෙන පරණ ගිවිසුම ග්‍රීක භාෂාවෙන් තියෙන නව ගිවිසුමත් මේ ඔරිජිනල් ලැන්ග්වේජ් එකකින්ම ලතින් භාෂාවට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරලා ඊට පස්සේ පසු කාලීනව මේක ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය වෙනවා. එතකොට මේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන කෙනා තමයි විලියම් ටින්ඩේල් කියන තැනැත්තා. නමුත් ගොඩක් වෙලාවට එයාගේ බයිබල් වර්ෂන් එක නෙමෙයි මේ සාමාන්‍යයෙන් අපි පිළිගන්න ඉංග්‍රීසි පරිවර්තන අපි කියනවා කිං ජේම්ස් වර්ෂන් කියන එක තමයි සාමාන්‍යයෙන් මුල්ම නිවැරදි ට්‍රාන්ස්ලේෂන් ගැන ඉංග්‍රීසි පරිවර්තනය කියන එක අපි පිළිගන්න. ඉතින් ඒ ඉංග්‍රීසි පරිවර්තනය තමයි පසුකාලීනව ලෝකයේ තවත් භාෂා විශාල තොගයකට පරිවර්තනය වෙනවා. ඒතකොට මම නැවත වාරයක් මේ සංක්ෂිප්තව කිව්වොත් පුරාණ ගිවිසුම හීබ්‍රු භාෂාවෙන් ලියවෙනවා. ඊට පස්සේ හීබ්‍රු භාෂාවෙන් ඒ පුරාණ ගිවිසුම ග්‍රීක භාෂාවට පරිවර්තනය නව ගිවිසුම මුළුමනින්ම ග්‍රීක භාෂාවෙන් ලියවෙනවා. සුළු කොටස් කිහිපයක් පමණක් හීබ්‍රු භාෂාවෙන් සහ ඇරමයික් භාෂාවෙන් ලියවෙනවා. එතකොට මේ නව ගිවිසුම පුරාණ ගිවිසුම ඒ ගිවිසුම් දෙකේ මුල්ම භාෂාවෙන් ඒ කියන්නේ හීබ්‍රු පරණ ගිවිසුමත් ග්‍රීක නව ගිවිසුමත් ජෙරෝම් මුනිතුමා ලතින් භාෂාවට පරිවර්තනය වෙනවා. මේ විලියම් ටින්ඩේල් කියන කෙනා ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලෝකයේ අනිකුත් භාෂාවන් වලට බයිබලේ පරිවර්තනය. දැන් අපි පාවිච්චි කරන සිංහල බයිබලේ පවා මුල් භාෂාවෙන් කෙලින්ම ඉංග්‍රීසි මේ සමාන සිංහල භාෂාවට පරිවර්තනය වුණු බයිබලයක් නෙමෙයි. අපි පාවිච්චි කරන සිංහල බයිබලේ පවා ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කරපු එකක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න මෙතනදී මේ භාෂාමය ගැටලුවක් තියෙනවා බයිබලේ පරිවර්තනය කරන අවස්ථාන්වලදී. විශාල වශයෙන් ඒක තියෙනවා. මම දැන් මේ දවස්වල තාමත් අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ ගරු හෙන්රි සිල්වා පියතුමා මේ අපි ගාව තියෙන සිංහල අපේ පරිවර්තන ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනයක් උන්වහන්සේ මේ දවස්වල කෙලින්ම පුරාණ ගිවිසුමේ හීබ්‍රු භාෂාවෙන් සිංහල භාෂාවට නව ගිවිසුම ග්‍රීක භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් ඉන්නවා. තාම ඒක අපිට අපේ අතට ලැබිලා නැහැ. ඒක මට පෞද්ගලිකව එතුමා එක කතා කරන්න ලැබුණු අවස්ථාවකදී එතුමා එක කතා කරද්දී අපේ රටේ ඉන්න බයිබල් විශාරදෙක් අපිට ඉන්න සම්පතක් එතුමා කිව්වේ ෆාදර් එක හරි අමාරු ට්‍රාන්ස්ලේට් කරන්න වචන ටිකයි තියෙන්නේ. ග්‍රීක සහ හීබ්‍රු භාෂාවේ වචන ටිකයි තියෙන්නේ. එතකොට එක වචනයකට තේරුම් තියෙනවා 10ක් 15ක් 20ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට එක වචනයකට තේරුම් 10ක් 15ක් වගේ තියෙද්දි එකපාරටම අවබෝධ කරගන්නට බෑ මේ වචනෙන් කියවෙන්නේ මේ අර්ථ කියන එක. එතකොට ඒ දේ හරියට තේරුම් ගන්න නම් අපි යන්නට ඕන ඒ බයිබලයේ ප්‍රකෘති තැනට ගිහිල්ලා ඒ කියන්නේ ඒ ලියවුණු සමාජ තත්ත්වය ආර්ථික වාතාවරණය ඒ වගේම ඒ එදා පැවති ආගමික වැඳුම් පිඳුම් මනුෂ්‍ය සංකල්ප
ඒ අයගේ තිබුණු ගති පැවතුම් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකට ඒ පසුබිමට ගිහිල්ලා තමයි ඒ වචනේ නියම තේරුම හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් අනිත් දේ තමයි එක දැන් බයිබලයේ ගත්තොත් එක තැන්වල ලියලා තියෙන දේවල් වල මේ අපි කියන්නේ ලිටරචර් කියන්නේ සාහිත්‍යම භාෂාමය ශෛලයන් ලොකු වෙනස්කම් තියෙනවා. එතකොට එකපාරටම අපිට මේක ඔළුවට දාගන්න බෑ. උදාහරණයක් කියන්න. එතකොට අපි උදාහරණයකට සිංහල භාෂාව උදාහරණ ගමුකෝ අපි පාවිච්චි කරන වචනවල තියෙන මේ වචනවල අර්ථයේ තියෙන මේ ව්‍යාකූල බව. අපි කියනවා කටුකම්බි කියලා. කටුකම්බි කියන වචනේ ගන්නකො. දැන් කටුකම්බි කිව්වහම ඒකෙන් කියන ඍජු අර්ථයක් තියෙනවා. කටුකම්බි කියලා කියන්නේ අපි කෙලින්ම කියනවා වැටර ගහන කටුකම්බි කියලා. කටුකම්බි කියලා අපි දැන් ව්‍යවහාරයේ යෙදෙනවානේ. කටුකම්බි කියලා කියන්නේ අනවසරයෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන විදිහට පෙරණ මධ්‍යසාර වලට කටුකම්බි කියලා. අපි සරල භාෂාවෙන් කසිප්පු කියන එකටත් අපි පාවිච්චි කරන්නේ කටුකම්බි කියලා. එතකොට අපි තව වචන ඒ වගේ වචන අපිට ගොඩක් ගන්න ඕන. අපි කියනවා පරිප්පුවක් කෑවා කියලා. දැන් පරිප්පුවක් කියන එකේ තේරුම තමයි ඒක ඍජු අර්ථයක් දෙන පරිප්පු කියලා. කියන්නේ පරිප්පු. ඒ කියන්නේ ව්‍යංජනය. නම් පරිප්පුවක් කෑවා කියන එක ඒකට තවත් අර්ථයක් තියෙනවා. දැන් අපි මේ දවස්වල බොහොම භාවිත කරන මල් කඩනවා. මල් කඩනවා කියලා කියන එකෙන් අර්ථවත් වෙනවා ඇත්තටම ගහකින් මල් කඩනවා කියන එක. දැන් ඒ වුණාට ඒකේ තවත් අර්ථයක් වෙනවා මල් කඩනවා කියන්නේ මම මෙතන කියන්න ඕනේ නැහැ. ඔබ දන්නවා ඒකේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා දත් ගලවනවා කියලා. දත් ගලවනවා කියන එකේ තේරුම ඇවිල්ලා ඒකේ බොහොම ඍජු අර්ථයක් තියෙනවා. කෙනෙක්ගේ දතක් ගලවනවා කියන එක. දන්ත වෛද්‍යවරයා කෙනෙක්ගේ දතක් ගන්න. නමුත් ඒකට තවත් අර්ථයක් තියෙනවා. එතකොට දැන් ඒකට අර්ථ දෙකක් තියෙනවා. දැන් අවුරුදු 50ක් 100ක් ගියාම ඔය දත් ගලවනවා කියන එකට හරි මල් කඩනවා කියන එකට තවත් අර්ථ එන්න පුළුවන්. විවිධාකාර අර ඍජු අර්ථයට වඩා තව වෙන අපි අර්ථකථන දෙන්න පුළුවන්. අවුරුදු 200කට 300කට පස්සේ කවුරු හරි මේක කොහේ හරි ලියලා තියෙන එක. ඔහුගේ විනෝදාංශයේ මල් කැඩීම විය. දැන් අපි ගමුකෝ ඔයගේ සරල සෙන්ටෙන්ස් එකක් වාක්‍යයක් ඔහුගේ විනෝදාංශයේ මල් කැඩීම විය. එතකොට මේ මල් කඩනවා එකට අර්ථ 4-5ක් තිබුණොත් තව අවුරුදු 200කට 300කට එහා පැත්තේ ගිහිල්ලා මේ වාක්‍යය කියන කෙනාට හරි අර්ථය හොයාගන්න බැරුව යනවා. එයා එන්න ඕන මේකේ හරි අර්ථය හොයාගන්න 2020 මේ කාලෙදී මේ රටේ ලැන්ග්වේජ් එකේ භාෂාවේ මොන වගේ අර්ථයක්ද මේකට තිබුණේ කියන එක හොයාගන්න වෙනවා. ඉතින් ඒ වගේ මේ බයිබලය කියන දේ අපිට මම මේ ඔබව මේ අධෛර්යමත් කරනවා නේ බයිබලයේ කියවීම සම්බන්ධයෙන්. බයිබලයේ කියවන්න ඔබට දෙවියන් වහන්සේගේ වචනේ අනාවරණය වෙනවා. මෙච්චර මේ ගැඹුරට යන්න ඕනේ නැහැ. නමුත් මේ මූලධර්මවාදීන් එක්ක කියන කට්ටියත් එක්ක සටන් කරද්දී ඒ ඇත්ත එක්ක අපි මේ තර්ක විතර්ක කරද්දී මේ වගේ දේවල් දැනගෙන හිටින්න නැත්නම් ටිකක් අමාරුයි. ඉතින් අපිට වෙනවා ඒ බයිබලයේ මුල් අවධියට ගිහිල්ලා ඒ වචනේ වේවා ඒ සිදුවීමේ හෝ වේවා සැබෑ අර්ථය එදා පැවති සංස්කෘතික ආගමික දේශපාලනික ආර්ථිකමය වාතාවරණය තුළ අපිට වෙන එක හරියට ඉන්ටර්ප්‍රිට් කරගන්න. නැත්නම් අපිට හරිය ඒ නියම ප්‍රකෘති අර්ථය ගන්නට බැහැ. මේ තව දෙයක් කියන්නම්කෝ. ඔබ ගිහිල්ලා බයිබලයේ බැලුවොත් බයිබලයේ මෙන්න මේ කොටස් දෙක මම chat එකේ දාන්නම් ඕක. ඔබ ගිහිල්ලා බැලුවොත් නික්මයාමය 25 සහ නික්මයාම 34 7 මේවල තියෙනවා මේ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ හිබ්‍රු ජනතාවට කියනවා නුඹලාගේ වැරදි වලට මම නුඹලාගෙන් පලි ගන්නවා කියන. පලි ගැනීම ගැන උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ පලි ගැනීම ගැන කතා කරනවා. ඔබගේ 3 වෙනි පරම්පරාවද 4 වෙනි පරම්පරාවද මම ඔබලාගෙන් පලි ගන්නවා කියන. දැන් දෙවියන් වහන්සේ ඒ තරම් නපුරු කෙනෙක්.
දෙවියන් වහන්සේ ඒ තරම් නපුරු කෙනෙක්. දැන් අපිට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ කතා කරන්නේ කාටද? හීබ්‍රු ජනතාවට. හීබ්‍රු ජනතාව කියන්නේ කවුද? හීබ්‍රු ජනතාව කියන්නේ ගෝත්‍රික ජනතාව. ඒ අයට මේ අපි දැන් ජීවත් වෙන පරිසරයේ ඉන්න සංවරකමවත් ඒ හැදියාවවත් ඒ මටසිලුටුකමවත් ඒගොල්ලන්ගේ ජීවිතේ තිබුණේ නැහැ. ඒගොල්ලෝ බොහොම සැරපරුෂ බොහොම ගෝත්‍රික අදහස් තියෙන ගෝත්‍රික මානසිකත්වයක් තියෙන මිනිස්සු. එතකොට ඒ අයගේ මනසට කතා කරන්න මනසට වැටහෙන භාෂා ශෛලියකින් මම මේ කතා කරන්නේ වචන ගැන නෙමෙයි භාෂා ශෛලියකින් කතා කරන්නට ඕන. එහෙම නොවුනොතින් මේ කතන්දරේ මේ කියන එක ඔළුවට යන්නේ නැහැ. සරල උදාහරණයක් මම දෙන්නම්කෝ. ඔන්න එක්තරා දවසක බොහොම පිටිසර ගමකට යනවා පරීක්ෂකවරේ ඒ අදාළ පාසලේ එක පන්ති කාමරයක දරුවන්ගේ දැනුම පරීක්ෂා කරන්න. මේ පරීක්ෂකවරයා ගිහිල්ලා ළමයින්ට කතා කරලා දැන් පන්ති භාර ගුරුතුමත් ඉන්නවා. පරීක්ෂකවරයා කියනවා මේ දරුවනේ මං සරල ප්‍රශ්නයක් අහන්නම්. මේකට මට උත්තර දෙන්න ඕන. ඉතින් පරීක්ෂකවරයා කියනවා ඔයගොල්ලන්ගේ අප්පච්චි කිරිටොපි 10ක් අරගෙන ඇවිල්ලා ඒ කිරිටොපි 10න් කිරිටොපි කෑලි 5 නංගිට දුන්නොතින් අප්පච්චිගේ අතේ තව කිරිටොපි කීයක් තියෙනවද? බොහොම සරලයි උත්තරේ 5නේ. ළමයි කවුරුත් කතා කරන්නේ. පරීක්ෂකවරයා මේක දෙවෙනි පාටත් කියනවා ඒ වචනෙන්ම දරුවනේ මේ අප්පච්චි යනවා ගෙදර කිරිටොපි 10ක් අරගෙන ඒ කිරිටොපි 10න් 5ක් දුන්නම ඔයගොල්ලෝ නංගිට දැන් තව කිරිටොපි කීයක් තියෙනවද? ළමයි මේකට උත්තර දෙන්නේ නැහැ. පරීක්ෂකවරයාට මේක හරි ගැටලුවක්. මෙච්චර සරල ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න ගන්න බැරි. එතකොට පන්ති භාර ගුරුතුමා පරීක්ෂකවරයාට කියනවා මේ සර් මේ මුන්ට මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. ඉන්නකො මං අහලා පෙන්නන්න ප්‍රශ්නේ කියලා. පරීක්ෂක මේ ගුරුතුමා කියනවා දැන් මට කියපල්ලා තොපේ මහා එකා කිරිටොපි 10ක් ගෙනල්ලා ඒකෙන් 5 නංගිර දුන්නාම තව බලයන් මහා එකා ගාව කිරිටොපි කීයක් තියෙනවද? ළමයි ඔක්කොම 5යි කියන උත්තර දෙනවා. දැන් බලන්න අර ළමයින්ගේ මනසට යන්නේ නැහැ අර මට සිරුතු වචන වලින් කතා කරාට ඒ ළමයින්ගේ ඔළුවට ඒක ඇඩ්‍රස් වෙන්නේ නැති ගතියක් තියෙනවා අවබෝධ වෙන්නේ නැති ගතිය. එතකොට මේ දෙවියන් වහන්සේ හීබ්‍රු ජනතාව මේ ගෝත්‍රික මානසක් තියෙන බොහොම රළු මිනිස්සුන්ට කතා කරේ ඒ විදිහටයි. දැන් ඒක අපි ඒක ඉන්ටර්ප්‍රිට් කරගන්න ඕනේ දෙවියන් වහන්සේ කියන්නේ එහෙන නපුරු මිනිහෙක් නපුරු දෙවි කෙනෙක් බොහොම මේ බොහොම රෞද්‍ර කෙනෙක් කියන්නේ අපි උඩට දාගන්න හොඳ නැහැ. ඒක තමයි එදා දවසේ ඒ කාලේ හීබ්‍රුරුන් කතා කරන් තිබුණු බොහොම සරල ක්‍රමය. දැන් තව දෙයක් තියෙනවානේ මෝසස්ගේ නීතියක් තියෙන දතට දතය ඇසට ඇසේ. බොහොම අපි කියනවා අමානුෂිකයි. දතක් කැඩුවොතින් අනිත් කෙනාගේ දතක් කඩන්නට ඕන. අනිත් එක්කෙනෙක්ගේ ඇහැකට මොනවා හරි වුණොතින් අනිත් කෙනාගේ ඒ පාඩුව එහෙම නැත්නම් ඒ අපරාධය කරපු කෙනාගේ ඇහැ කුකුල්ලන්න. දැන් අපිට බැලුවට ඒ නීතිය හරිම අමානුෂික වුණාට එදා සමාජයට ඒක ඉතාමත් සාධාරණ සහ මානුෂික නීතියක්. හේතුව තමයි එදා ගෝත්‍ර 12ක් ඉන්නවනේ. ආබ්‍රහම්ගෙන් එන ජාකොබ්ගෙන් එන ගෝත්‍ර 12 ඉන්නවා. දැන් මේ මොකද උනේ? එදා උනේ දැන් කෙනෙක් ගිහිල්ලා එක ගෝත්‍රික කෙනෙක් ගිහිල්ලා තව ගෝත්‍රික කෙනෙක්ගේ දතක් කැඩුවොතින් මොකද උනේ? අර ගෝත්‍රේ ඔක්කොම දෙනා ඇවිල්ලා මේ ගෝත්‍රේ 5-6 දෙනෙක්ව මරලා යනවා. ගෙවල් ගිනි තියලා කූඩාරම් ගිනි තියලා 4-5 දෙනෙක් 10-15ක් හරි මරලා යනවා. දතකට 10-15 දෙනෙක්ව මරලා යනවා. ඒ තරම් ක්‍රූර, ඒ තරම් අශීලාචාර සමාජයක් තිබුණා. එතකොට දැන් මේ මෝසස්ගේ නීතිය දතට දතේ ඇසට ඇසේ කිව්වම අර පැවති තත්වයක් එක බොහෝම සර්ව සාධාරණයි, බොහොම මානුෂිකයි. ඒක අපි ඒ සමාජ තත්ත්වයේ ඉඳන් කතා කරන්න ඕන අවබෝධ කරගත යුතු දෙයක්. හරි. ඒක තමයි මම මුලින්ම කියන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි පුරාණ කිවිසුම
කියලා කියන්නේ දෙවියන් වහන්සේ තෝරගත් ජනතාවට උන්වහන්සේ කතා කළ අවධියක්. එතකොට උන්වහන්සේ තෝරගත්තේ නැහැ මුළු ලෝකෙම ඉන්න ජනතාව. උන්වහන්සේ තෝරගත්ත හීබ්‍රු ජනතාව. එතකොට පුරාණ ගිවිසුමේ අපිට තියෙනවා සමහර කොටස් ඒ කිව්වේ හීබ්‍රු ජනතාවට විතරයි. මේ විශ්ව ජනතාවට නෙමෙයි. අපි ඒක ඔළුවට දාගන්න ඕන දෙයක්. හරි සමහර තැන් තියෙනවා ඒක කිව්වේ හීබ්‍රු ජනතාවට විතරයි. උන්වහන්සේ මුළු ලෝක වාසීන්ටම කියපු දෙයක් නෙමෙයි. සමහර තැන් තියෙනවා උන්වහන්සේ කතා කළා මුළු මහත් විශ්ව සමාජයට. ඒක අපිට නව විශ්වමත් එක්ක කතා කරලා තමයි ඒක හරියට අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. හරි. දැන් මේ රූප වන්දනා. රූප වන්දනාව ගැන දැන් අද දවසේ අපේ මාතෘකාව ඒකයි. රූප වන්දනාව සම්බන්ධයෙන් අපි ගත්තොත් රූප වන්දනාව එපා කියන එහෙම නැත්නම් තහනම් කරන අවස්ථා කිහිපයක් අපිට නව ගිවිසුමේ සමයි පුරාණ ගිවිසුමේ දකින්නට අසන්නට ලැබෙනවා. මම ඔබට එවලා තියෙනවා ඒ ටෙක්ස්ට් තුනක්. මම හිතන්නේ මම මේ දේ කරන්නේ මොකද ඔබට සමහර වෙලාවට මූලධර්මවාදී කණ්ඩායම් එහෙම නැත්නම් මූලධර්මවාදී කණ්ඩායම් වලට සම්බන්ධ අයව මුණ ගැහෙන්න පුළුවන්. ඒ ඔබත් තර්ක විතර්ක කරන්නට පුළුවන්. හරි. මම ඉක්මනට කියවගෙන යන්නම් මේ කොටස් තුනම. පළවෙනි එක නික්මයාම 20 වෙනි පරිච්ඡේදය 4 සිට 5 දක්වා. නුඹ සදහා නෙළු රූපයක් හෝ ඉහළ හසිවත් පහළ පොළොවේවත් පොළොවේ යට ජලයේවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවදින්න. ඊළඟට මම කියවනවා ලෙවිය අවස්ථාවේ ලෙවිටිකස් 26:1. නුඹලාගේ දේශයෙන් නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලා ස්තම්භ හෝ නෙළු ගල් රූප හෝ නොසෑදී යුතුය. නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේ මම වෙමි. තවත් කොටසක් ද්විතීය නීති සංග්‍රහයේ ඩියුට්‍රොනොමි මම මේ කොටස දාලා නැහැ. ඩියුට්‍රොනොමි ද්විතීය නීති සංග්‍රහයේ 4:16 ඒකේ සඳහන් එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසිම නෙළූ පිළිමයක්වත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසිම රූපයක්වත් මිහිපිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක්වත් පොළවේ බඩගා යන උරුගයෙකුට හෝ ජලයේ හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක්වත් නොසෑදිය යුතුය. යෙසායා මම ඒකේ කොටේෂන් එක දීලා තියෙනවා 42:8 මම සමිදානෝය එයයි මාගේ නාමය මාගේ තෙද මහිමය අන් දෙවිකෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකටවත් මම නොදෙමි. හරි. දැන් මේ කොටස් තමයි මේ අපේ මේ මූලධර්මවාදී කණ්ඩායම් බොහෝ වෙලාවට අල්ලගෙන කතෝලිකයින්ට පහර දෙන බයිබල් පද තමයි මේ ටික. නමුත් දැන් බලන්න දැන් මේ බයිබල් කොටස් ටික මෙහෙම තියෙද්දී දැන් දෙවියන් වහන්සේ එයාගේ ප්‍රධානම තර්කය තමයි දෙවියන් වහන්සේ රූප වන්දනාව තහනම් කළා. රූප වන්දනාව තහනම් කරාය කියලා මේ අය දැඩි ලෙස මේ කොටස් හොවා දක්වමින් කතෝලිකයින්ට පහර දෙනවා. හරි. එතකොට දෙවියන් වහන්සේ දේව රූප නිර්මාණය කරන්නට මිනිස්සුන්ට ඉඩ දුන්නේ නැද්ද? උන්වහන්සේ අනකලේ නැද්ද? මම ඒකට අවශ්‍ය කරන බයිබල් පද ටික මම දෙවලා තියෙන්නේ. පළවෙනි එක මම කියවන්නම්. රූප නෙලීමට දෙවියන් වහන්සේ විසින්ම අනකල අවස්ථාවන් 4ක් තියෙනවා. මම ඒ දේ කියවන්නම්. ගණන් කතාවේ 21 8 වෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා සමිදානන් වහන්සේ මෝසස්ට කතා කොට ලෝකඩ සර්පෙකු සාදා රටක් පිට තබන්න. දැන් බලන්න මුලින් කිව්වා ඉහළ ආසේවත් පහළ පොළොවේවත් කිසිම සතෙකුට හෝ පක්ෂියෙකුට සමාන දෙයක් අඹන්නට එපා. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්දහු ඒ දෙස බැලුවහොත් සුව වෙතැයි වදාළසේක. එවිට මෝසස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිතක් පිට තැබියේ සර්පයෙක් යමෙකු දෂ්ට කළේ දේ තැනත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුව විය.
දැන් ප්‍රේමවන්තේනි දැන් ලෝකද සර්පයා දිහා බලන්න කිව්වෝ ඒක බැලුවම සුවපත් වෙනවා. එතකොට උන්වහන්සේ මේ කියන්නට යන්නේ සර්පයාගේ බලයක් තියෙනවා කියලාද? නෑ. මොකද්ද මේකේ අර්ථය? මොකද සර්පයා ගුවාම එදා සමාජයේ ඒ අයට මතක් වුණු දේ මොකක්ද? හීබ්‍රු ජනතාවට අපිට මොකද්ද බයිබලයේ සම්බන්ධයෙන් සර්පයා කියන සතාව අපිට ඇහෙද්දි හිමන් නැත්තම් ඒ චිත්ත රූපෙම ඇවෙද්දි අපේ මනස අවදි වෙන්නේ කොතනටද? ආදම් සහ ඒව කළ පාපය. සාතන් සර්පයෙක් විදිහට ආවේ. දෙවියන් වහන්සේ මේ බලන්න කිව්වේ ලෝකඩ සර්පයා තුලින් උන්වහන්සේ මේ හීබ්‍රු ජනතාවගේ මතකය අවදි කළා කොහෙටද? පාපයට. උන්වහන්සේ උඹලාගේ පාපයේ දෙස බලපල්ලා. පාපයේ දෙස බලද්දී ඒ අය පාපයේ දෙස බලද්දී ඔවුන් මනස්ථාපනයට කැඳවුවා. අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා කියන දේ සිහිපත් වුණා. ඒ තුල ඔවුන් වෙනවා. මේකයි කතන්දරේ. දැන් සර්පයාගේ ඇති මේ බලයක් හින්දා නෙමෙයි එහෙම කරන්නේ. උන්වහන්සේ ඒ සිම්බල් එක එමේ සංකේතය තුළ හීබ්‍රු ජනතාවගේ පාපයට ඔවුන්ව අවදි කළා. හරි ඊට පස්සේ මම කියනවා නික්මියාම පොතෙන් දත්ත කොටසක් 25 වෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා. කරුණාසනේ දෙකලවරෙහි රණින් තලා සැදූ කෙරෙබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතුය. දැන් දෙවියන් වහන්සේ අණ කරනවා මේ දේ හදන්න කියලා. එක කෙළවරක එක කෙරෙබ්වරයෙක්ද අනිත් කෙළවරේ අනිත් කෙරෙබ්වරයාද සිටින්සේ කරුණාසනයේ සමග එකක් වනසේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතුය. කෙරෙබ්වරුන්ගේ පියාපත්ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටිනසේ තිබිය යුතුය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලා බලා සිටින්නා මෙන් කරුණාසනයේ දෙසට ඔවුන්ගේ මුහුණද හරවා තිබිය යුතුය. ඒ නික්මියාම 25 18 සිට 20 දක්වා. දැන් උන්වහන්සේ කියන කෙරෙබ්වරු ඉහළ අහසේ උන්වහන්සේ කියනද ඉහළ අහසේ. දැන් අහස කියන එක බයිබලයේ තුල heavens කියලා කියන්නේ. sky නෙමෙයි ගොඩක් කරාට heavens කියලා කියන. heavens කියලා කිව්වම අහස කියන එකත් අර්ථ දැක්වෙනවා. එතකොට ඉහළ අහසේ කෙරෙබ්වරු ඉන්නේ අහසේ ස්වර්ගේ. අද උන්වහන්සේ මේ ස්වර්ගේ ඉන්න අයවත් මේ රූප කොටන්ද කියලා උන්වහන්සේ කියනවා. ඊළඟට මම ඔබත් එක්ක බෙදාගන්නේ වංශාවලිය එක වංශාවලිය 28 18 සිට 19 දක්වා. පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්මද බරද පියාපත් දිගහැර උන්වහන්සේගේ ගිවිසුම් කඩුව වසා ගන්න රන් කෙරෙබ් රතේ සැලැස්මද කියා දුන්නේ. උන්වහන්සේ නැවත වාරයක් කෙරෙබ්වරුන්ව නිර්මාණය කරන්නට නැවත වාරයක් අණ දෙනවා. ඒ මඟ පෙන්වීම එහි සඳහන් වෙනවා. දැන් එසකියල් දකින යම්කිසි දර්ශනයක් ගැනයි ඊළඟ කොටස කියන්නේ. එසකියල් 41:17. දොරකඩට ඉහළින් ඇතුළු මාලිගාව දක්වාද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තියද මැන්නේය. එහි කෙරෙබ්වරුන් තල් ගස්ද කැටයම්ද කර තිබිනි. කෙරෙබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිනි. එක කෙරෙබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිනි. එනම් එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක්ද අනිත් පැත්තේ තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක්ද තිබුණේය. වටකර මුළු ගෘහයේ එසේ සාදා තිබුණේය. බිම සිට දොරකඩ ඉහළ දක්වා දේමාලිගාවේ බිත්තියේ කෙරෙබ්වරුන් සහ තල් ගස් සාදා තිබුණේ. දේමාලිගාවේ උළුවහු කණු සතර ඇස්ව තිබුණේ. ශුද්ධ ස්ථානයේ දෙපිටේ දිස්සූයේ ලී පූජාසනය මෙනි. එහි උස මීටර 1.5ක්ය. දිග මීටර 1ක්ය. එහි කොණ්ඩ එහි ඇති අඩියද එහි පැති ද ලී වලින්ය. එවිට ඔහු කතා කරමින් මෙය සමිඳුරන් වහන්සේ ඉදිරියේ තිබෙන මේසයයි මට කී. හරි. දැන් බයිබලයේ එක තැනක තියෙනවා රූප හදන්න එපා, අඹන්න එපා, එතකොට වන්දනාමාන කරන්න එපා. තවත් තැන් කීපයක දෙවියන් වහන්සේම මිනිසුන්ට කියනවා රූප අඳින්න කියලා. මිනිස්සු වන්දනාමාන කරන තැන මිනිස්සු පූජා කරන්නේ වත් පිළිවෙත් කරන්නට හීබ්‍රු ජනතාව එක්රැස් වෙන තැන මේ දේවල් අඹන්න, මේ දේවල් හදන්න, මේ රූප අඹන්නට කියලා දෙවියන් වහන්සේ දැන් අණ කරනවා. දැන් කොහොමද මේ දෙක රෙකන්සයිල් කරන්නේ? දැන් මොකක් මේ අපි මේ ප්‍රශ්නේ ඇහවතින් මූලධර්මවාදීන්ගෙන් එතකොට බලන්නකො මේ කොටස් වල කියන දෙවියන් වහන්සේ රූප අඹන්න
රූප නෙලන්න කියලා ඒගොල්ලන්ට උත්තර නැහැ. ඒගොල්ලෝ උත්තර දෙන්න එයාට උත්තර දෙන්න බැරුව වෙනා මේ සම්බන්ධ. ප්‍රේමවන්තයින. එතකොට අපි දැන් මේකේ සැබෑ විස්තරය හොයන එකයි වැදගත් වෙන්නේ. හරි. දැන් වන්දනාව අපි ඒකත් ටිකක් අවබෝධ කරගන්න ඕන දෙයක්. වන්දනාව කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන වන්දනාව මොකක්ද? බයිබලයේ තුල වන්දනාව කියලා කියන්නේ මොකක්ද? දැන් කොයිම මොහොතකදීවත් බාහිර ක්‍රියාවකින් ඒ කෙනා වන්දනාමාන කරනවද ගෞරව කරනවද කියන එක හොයන්න බෑ. හිතන්නකො මේ වගේ විදියකට දරුවෙක් අම්මා ගාව දනින් වැටිලා වඳිනවා. තාත්තා ගාවත් දනින් වැටිලා වඳිනවා. එතකොට ඒ දරුවා ගිහිල්ලා පන්ති ගුරුතුමා හෝ ගුරුතුමිය ඉදිරියේ දනින් වැද වැටෙනවා. එතකොට තමන්ට වඩා වැඩිමහලු කෙනෙකුට ඔහු හිස නමා ආචාර කරනවා. දැන් මේකෙන් අපිට හරියට නිශ්චිත වශයෙන් තීරණය කරන්න බෑ ඒක වන්දනාවද ඒක එහෙම නැත්නම් ගරු කිරීමද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ බාහිර ක්‍රියාවකින් අපිට කිසිසේත්ම කෙනෙක්ගේ වන්දනාවද එහෙම නැත්නම් ගෞරවයද කියන එක හොයන්න බෑ. එතකොට අපි බොහොම සරල දෙයක් දැන් ඔළුවට දාගමු. දැන් දෙවියන් වහන්සේ මිනිසයාගෙන් බලාපොරොත්තු වන වන්දනාව මොකක්ද? ඒකයි වැදගත් වෙන්නේ මෙතන. දෙවියන් වහන්සේ මිනිසයාගෙන් බලාපොරොත්තු වන වන්දනාව මොකක්ද? ඒ වන්දනාව තමයි මේ තියෙන්නේ. ද්විතීය නීති සංග්‍රහයේ 6:4. මොකද්ද දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වන වන්දනාව? ඊශ්‍රායල් වරුනි සවන් දෙන්න අපේ සමිඳානන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ වනසේක. දෙවි සමිඳානන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු වීර්යෙන්ද ප්‍රේම කළ යුතුය. හරි. එතකොට මේ ද්විතීය නීති සංග්‍රහයේ 6:4 තියෙන ඒ අපි කියන්නේ ඒ පනතම ලෝකතුමාගේ මතයතුමාගේ සහ මාර්ක්තුමාගේ සුවිශේෂවලක් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන වන්දනාව මේ කොහෙටත් තැනකට ගිහලා මෙහෙම කියලා ඔලුවට අත් දෙක තියලා වදින එක නෙමෙයි. හරි? ඒක නෙමෙයි වන්දනාව කියලා කියන්නේ. එහෙම නිකන් කෙනෙක් ඔලුවට මෙහෙම අත් තියලා කොහෙර ගිහලා වැඳපු පමණින් ඒක දෙවියන් වහන්සේගේ වන්දනාව කියලා කියන්න බෑ. ඒක එහෙම කියන්න බෑ. ඒතකොට වන්දනාව ගෞරවය කියන දෙක වෙනස් වෙන්නේ කොතනද? බාහිර ක්‍රියාව තුල නෙමෙයි අපේ හදවතේ ආකල්පය තුල. අපේ හදවතේ ආකල්පය තුලයි ඒක වෙනස් වෙන්නේ. දැන් අපි හිතමුකෝ දෙවියන් වහන්සේට කියලා අපි වඳිනවා. ඒ වඳින්නේ අපි උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ යන ආකල්පය ගැඹුරු ආකල්පය තුල අපි අම්මටයි තාත්තටයි වඳිනවා. එතකොට අපි කරන්නේ දෙවි කෙනෙක්ට වඳින විදියට නෙමෙයි වඳින්නේ. එතන අපි වඳින්නේ ගෞරව කිරීමක් වශයෙන්. එතකොට ආකල්පයයි වැදගත්. හරි? එතකොට දෙවියන් වහන්සේ අපිට කියන්නේ කොහෙට හරි දැනකට කියලා දණින් වැටලා ඔළුවට අත් දෙක තියලා මට වැඳපන් කියන එක නෙමෙයි කියන්නේ. උන්වහන්සේ ඊට වඩා ගැඹුරු දෙයක් ඉල්ලනවා. ඒ තමයි ඔබගේ මුළු හෘදයෙන්ද ඔබගේ මුළු ආත්මයෙන්ද ඔබගේ මුළු වීර්යයෙන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. මේකයි වන්දනාව. එතකොට මේ දේ කතෝලික අපි දෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ඒකයි මම කිව්වේ ගොඩක් වෙලාවට රූප වන්දනාව ගැන කතු අපි දන්නෙත් නැහැ, ඒගොල්ලෝ දන්නෙත් නැහැ. මූලධර්මවාදී දන්නෙත් නැහැ, අපි දන්නේ නැහැ. අපි දෙගොල්ලම දන්නේ දෙයක් ගැන තව කරනවා. එතකොට වන්දනාව සහ නමස්කාරයේ සැබෑ වූ එකම පරමෝත්තම සර්ව බලධාරී ජීවමාන ත්‍රිත්වික දේව මහත්මයන් වහන්සේට පමණයි අපි ලබා දෙන්නේ. හරි. දැන් කවුරු කොහොම කිව්වත් අපේ කතෝලික සභාවේ ඉගැන්වීම ඒකයි. වන්දනාව නමස්කාරය. වන්දනාව සහ නමස්කාරය අපි ලබා දෙන්නේ සැබෑ වූ එකම ජීවමාන පරමෝත්තම ත්‍රිත්වික දේවයන් වහන්සේට පමණයි. උන්වහන්සේ අපිට කියනවා ඔබගේ මුළු හෘදයෙන්ද ඔබගේ මුළු ආත්මයෙන්ද ඔබගේ මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේම කරන්න. එතකොට උන්වහන්සේ අපිට තව දෙයක් කියනවා. ඔබ මට ප්‍රේම කරන්න වුණනම් මේක ඉතින් කතෝලික විතර දැනගන්නට ඕන දෙයක්. මොනවද උන්වහන්සේ කියන්නේ? ඔබ මට ප්‍රේම කරන්න වුණනම්
උඹලා මට ප්‍රේම කරනවා කියලා පෙන්නනවා නම් ප්‍රේම කරනවා කියලා කියනවනම් ඒක පෙන්නපල කොහොමද පෙන්වන්න ඕන? මගේ ආඥා පිළිපදින්න. ඔබ මට ප්‍රේම කරන්න නම් මාගේ ආඥා පිළිපදින්න. එතකොට දැන් මේක තමයි සැබෑ වන්දනාව. එතකොට බයිබලේ මොකක්ද මේ තහනමට ලක්වන රූප වන්දනාව කියන්නේ අපි දැන් හොයලා බලමු. දැන් අපි දන්නවා වන්දනාව කියන එක මොකක්ද කියලා. එතකොට දෙවියන් වහන්සේ තහනමට ලක් කරපු රූප වර්ගය මොකක්ද? ඒකනේ උන්වහන්සේ රූප වර්ගයක් තහනමට ලක් කරලා තවත් රූප වර්ගයක් හදන්න කිව්වා. හරිද? දැක්කනේ මම ඔබට මුලින්ම දීලා තියෙන්නේ අර නික්මයාම, ලෙවිටිකස්, අයිසාය ඒ දීලා තියෙන දෙවියන් වහන්සේ රූප වර්ගයක් අඹන්න එපා කිව්වා. ඊට පස්සේ ගණන් කතාව, නික්මයාම, වංශාවලිය, එසකියල් ඒ වලක රූප හදන්න කියලා. එතකොට උන්වහන්සේ හදන්න එපා කියපු රූප වර්ගය මොකක්ද? ඒක අපි හැමෝම දැනගන්නට ඕන. දැන් මම කියන්නම් එහෙම. රූපයක් සාදා ඒ දේව සමානකමට නැමදීම. මෙතනයි දැන් අපි හොඳට අවබෝධ කරගන්න යුතුයි. එදා සමාජයේ මිනිස්සු රූප හදලා ඒව දේව දෙවියෙක් කියලා වැන්දා. හොඳම දේ තමයි මෝසස් සීනයි කන්දේ නම් බැහැලා එන්න පරක් වුණාම ආරොන් ගාට මිනිස්සු එනවා අපිට දෙවි කෙනෙක් ඕන. අපිට දෙවි කෙනෙක් හදලා දෙන්න කියලා ආරොන්ට කියනවා. දැන් මේ කතාව තමයි මම දැන් කියවන්න යන්නේ. මේක තියෙන්නේ නික්මයාම 32 එකේ සිට 6 දක්වා. එකේ සිට 6 දක්වා මම මේ කොටස ඉක්මනට කියවගෙන යන්නම්. මෝසස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනග දුටු විට ඔහු ආරොන් වට කර රැස් වී ඔහුට කතා කොට එන්න අපට පෙරටු යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිස්ර දේශයෙන් අපිටතට ගෙනා මේ මෝසස් කියන මිනිසාට කුමක් වූවේද අපි නොදනිමු. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙන ඔබේ භාර්යාවන්ගේ දරු දැරියන්ගේද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙන එන්නයි කිය. සෙනග සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනා ඔවුන්ගේ අතින් ඒවාගෙන උණු කොට අච්චුවක වත් කර වස්සකුගේ රූපයක් වාත්තු කළේ. මේ දුරු සෙනග ඊශ්‍රායල් මේ අප මිස්රයෙන් ගෙනා වූ අපගේ දෙවියන් වහන්සේයි කීවෝය. ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදිකොට හෙට සමිඳුරන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යයක් යැයි කියා ප්‍රසිද්ධ කළේ. සෙනගද පසුදින අලුයම නැගිට දවනයාග පූජා පුදා සහභාගීකමේ පූජා ගෙනා. පසු ඔහු කන්න බොන්න වාඩි වී විනෝදට ලකලෑස්ති වූ. දැන් මේ රත්තරන් වලින් හදපු වස්සෙක්ව ගෙනල්ලා හදලා රත්තරන් වලින් වස්සෙක්ව හදලා දැන් ඌට නමස්කාර කරනවා. මේ තමයි අපිව මිස්ර දේශයෙන් ගෙනාවු දෙවියන් කියලා. උන් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වලට හදන්න එපා කියන පළවෙනි කැටගරි එක තමයි රූප කොටස තමයි දේවත්වයෙන් සමානකමට දේවත්වය කියන සමානකමින් හදන රූප ඇඳීමයි උන්වහන්සේ තහනම් කළේ. හරි? රූපයක් සාදා ඒ දේව සමානකමට නැමදීම. රූප හදලා හදාගත්ත එදා සමාජය තුළ ඒක තමයි කියන්නේ ඒ ආගමික පසුබිම දැනගන්න ඕන. ඊශ්‍රායල් ජනතාව විතර නෙවෙයි බොහෝ ජනතාව ඒ දේ කරා. රූපයක් හදාගත්තා මේ දෙවි කෙනෙක් කියලා හිතාගන්න. දෙවෙනි කොටස. මනක් කල්පිත දෙවිවරුන්ගේ රූප නෙවෙයි. මනක් කල්පිතයි. ඒ කියන්නේ එවැනි කෙනෙක් නෑ. හොඳම උදාහරණයක් බාල් දෙවියාගේ රූපය බාල් කියලා දෙවි කෙනෙක්ව මනසින් හදාගෙන ඒ රූපයක් හැදුවා මිනිස්සු. හදලා ඒකට පුද පූජා පැවැත්තුවා. දැන් අතන කරේ සතෙක්ගේ රූපයක් හදලා සතා කියලා කියන්නේ අපිට දකින්න ඉන්න කෙනෙක්. මේ සමාජයේ එහෙම නැත්නම් අපේ සැබෑ ජීවිතේ ඉන්න සතෙක් වහමලා ඒ සතාට දේවත්වයක් ආරූඪ කරලා දෙවිය කෙනෙක් විදිහට වන්දනා කරනවා. දෙවෙනි කැටගරි එක තමයි මේ ලෝකේ නැති මිනිස්සුන්ගේ හදවතේ මනසේ ඇඳුණු රූපයක් දෙවි කෙනෙක්ව හදලා ඒකට වන්දනාමාන කිරීම. දෙවියන් වහන්සේ ඒ රූපවත් උන්වහන්සේ තහනම් කර. තුන්වෙනි කොටස දේව නැවිල්ලේ දේවල් වලට බැඳුම් පිදුම් කිරීම. අපි දකිනවා මේක රෝම 1:23 සිට 25 දක්වා මම මේ කොටස කියවන්න.
ඔහු අජරාමර දිව්‍යන් වහන්සේගේ තේජස්විය වෙනුවට ජරාපත් වන මනුෂ්‍යයන්ගේද පක්ෂීන්ගේද සිව්පාවන්ගේද උරුගයන්ගේද සමානකම් ඇති පිළිරුස් යොදාගත්. එබැවින් දිව්‍යන් වහන්සේ ඔවුන්ගේ මානසික තෘෂ්ණාවටද කායික දූෂණ වලටද ඔවුන් පාවා දුන්සේක. එසේ කළේ උන් දිව්‍යන් වහන්සේගේ සත්‍ය වෙනුවට මිත්‍යාවක් වැළඳගෙන මැවුම් කරුවාණන් වෙනුවට මැවිල්ලට වැදුම් පිදුම් හා ගැතිකම් කළ නිසාය. උන්වහන්සේට සදහටම ප්‍රශංසාව අත් වේවා. ආමෙන්. එතකොට එදා සමාජයේ තිබුණා මේ දේව මැවිල්ලේ දේවල් වලට වැඳුම්. අපේ සමාජෙත් කියලා තියෙන ලොකු ගස්ගල් වලට වැඳලා තියෙන මේ රුක් දෙයියා. නේ මේ රුක් දේවතාවෝ ඉන්නේ මෙතන රුක් දේවතාව කියන ඒ ගහට වදිනවා. නැත්තම් ලොකු පර්වතයක් මිනිස්සුන්ට හොල්ලන්නවත් බැරි පර්වතයක් හිතනවා මේක ඉන්න දෙවි කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා පර්වතයට පහන් පත්තු කරලා ඒකට වැඳුම් පිදුම් කරනවා. මේක වැරදි. මේ වන්දනාමාන තමයි දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද තහනම් කරන ලද රූප වන්දනා ක්‍රම තවත් එකක් තියෙනවා. ඒ තමයි රූපයක් සාදා. එය දෙවි කෙනෙක් විදිහට රූපයක්. ඒ කියන්නේ වස්තුවක් සාදලා ඒක දෙවි කෙනෙක් විදිහට සැලකීම. මම ඒක එවන්නම් යෙසායා 44 13 සිට 20 දක්වා. යෙසායා මම මේක කියවන්නම්. නූලක් ගසා අදින කටුවකින් ඒ සනබුනක යතු වලින් යතුගා කටුවකින් සලකුණු කොට gedara වාසය කරන පිරිස මිනිස්යෙකුගේ රූපේ හැටියටත් මිනිස්යෙකුගේ ශෝභන කමේ ප්‍රකාරයටත් ඒ සාදන්නේ. මේ රූප නෙලීම සඳහා වූ කීරි ගස් කපා ගන්නේ. එසේ නැත්නම් වනයෙන් තීර්සාස් ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්නට ඉඩ හරින්නේ. එසේත් නැත්නම් දේවදාර ගසක් සිටුවා ඒ ජලයෙන් පෝෂණය කරන්නේ. ඒ වැඩෙන විට ගසෙන් කොටසක් ගිනි දැමීම පිණිස යොදාගන්නේ. ඒ කොටසෙන් ගිනි කපින්නේ. ඒ පත්තු කොට රොටිද උලුස්සන්නේ. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙලාගෙන ඊට නමස්කාර කරන්නේ. ඊට බැඳ වැටෙන්නේ. කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ. ඔහු ගිනි තප්පි මට හරි සනීපයි මේක කදිම ගින්නකයි කියන්නේ. ඉතිරි කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙලාගන්නේ. ඔහු වැඳ වැටි ඊට නමස්කාර කරන්නේ. ඔහු ඒට යාඥා කරමින් ඔබ මාගේ දෙවිතුමාය මා ගැලෙව්ව මැනවයි කියේ. එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැද. සැබෑ දේ කුමක්ද දැන ගැනීමටවත් තේරුම් ගැනීමටවත් නොහැකි වෙන පරිද්දෙන් ඔවුන්ගේ ඇස්ද සිද්ධ වැසී ඇත. තමා එකම ලීයක කොටයකින් දරබාගෙන රොටි පුරුසා මස් බැද කන බවත් ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් අපාගෙන ලී කඳට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත. ඔහු කරන දේ ගඟට ඉනි කැපීමක් වැන්න. ඔහු රැවටි මුලා වී සිටින බැවින් ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපයේ කිස්සේ දෙවි කෙනෙකු නොවන බව ඔවුන්ට තේරුම් ගත නොහැකිය. එතකොට දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන මේ රූප කිහිපය මෙය. එකක් තමයි සතෙක්ගේ රූපයක් මවලා ඒකට දේව සමානකමට ඒක සැලකීම. දෙවෙනි එක තමයි මේ ලෝකේ නැති දෙවි කෙනෙක්ව හිතින් මවාගෙන ඒක රූපයක් කරලා මැවීම. තුන්වෙනි දේ තමයි මේ මැවිල්ලේ යම්කිසි වස්තුවක් අරගෙන ඒක දේව බලයක් ඒකට ආරෝහණය කරන ගස් ගල් වගේ දේවල් ඉරසඳ උනත් ඒ ගණයට තමයි අයිති. සමහර අය ඉරට වදිනවනේ හඳට වදිනවා මේ දෙවි කෙනෙක්. ඒ හතරවෙනි කොටස තමයි වස්තුවක් අරගෙන ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් දෙයක් අරගෙන ඒකෙන් දේව රූපයක් කපලා ඒකට වන්දනාමාන කිරීම. ඉතින් මේ දේවල් තමයි දෙවියන් වහන්සේ තහනම් කරේ. එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් අපි කරන්නේ රූප වන්දනාවද මොකක්ද කියන්නේ බොහොම පැහැදිලිව අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි එනවා දැන් මේ පුරාණ ගිවිසුමේ මේ කතන්දර තිබුණේ මේ දේවල් මේ තහනම් කරේ දෙවියන් වහන්සේ පුරාණ ගිවිසුම. දැන් අපි නව ගිවිසුමට එද්දී එහෙම නැත්නම් අපේ සභාවට එද්දී කතෝලික සභාවට එද්දී දැන් ඇයි අපි රූප ඇඹුයි මොකක් හේතුවෙන්ද කියන එක දැන් අපි හොයලා බලමු. පළවෙනි දේ තමයි පළවෙනි පර්පස් එක. එතන පළවෙනි අරමුණ තමයි පුද්ගලයෙක් නිරූපණය කිරීමට රූපයක් නෙලීම. පුද්ගලයෙක්. ඒ කියන්නේ සැබෑ ජීවිතේ සැබෑවට ඉන්න කෙනෙක්ව අපි
රූපයක් විදියට අඹනවා. හරි. ඒක නාම සිහිපත් වෙන්නට. මම මේක කියවන මාත්මාගේ සුවිශේෂ 12 වෙනි පරිච්ඡේදය 13 සිට 17 දක්වා. හරි. ඒක මම කියවන්නේ මේ ඔබට මතක ඇති දෙවියන් ජේසුස්ගේ මිනිස්සු අහනවා ජුදෙව් අහනවා රිදීකාසය කරගෙන අහනවා මේ සීසර් අධිරාජ්‍යයට බදු ගෙවීම යුතුයද අයුතුද කියලා. ඒතර ජේසුස් කියනවා රිදීකාසය කවුද මොකද්ද ඇඳලා තියෙන්නේ? ඒතර මේ ඉන්නේ සීසර් අධිරාජ්‍යයයි. උන්වහන්සේ මොනවද කියන්නේ? සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත්. එතකොට උන්වහන්සේ එතනදී හෙලා දැක්කේ නැහැ සීසර් අධිරාජ්‍යයේ රූපය ඒ කාසියේ තිබීම ගැන උන්වහන්සේට ගැටලුවක් නැහැ. උන්වහන්සේගේ විවේචනය කරේවත් ඒක පාපයක් කියලාවත් කිව්වේ නැහැ. එතකොට සබාව යම් කිසි විදියකට රූපයක් අඳින්නේ රූපයක් නෙලන්නේ ඒකට දේවත්වයෙන් වැඳුම් පිදුම් කිරීමටවත් දේවත්වයෙන් ගෞරව කිරීමටවත් නෙමෙයි. සැබෑවට ජීවත් වූ මනක් කල්පිත කෙනෙක් නෙමෙයි. සැබෑවට ජීවත් වූ කෙනෙක්ව සිහිපත් කරන්න. දෙවෙනි එක. සංකේතවත් කිරීමට රූපය යොදා ගැනීම. ඒක සංකේතයක් විදිහට අපි රූපය යොදා ගන්න. උදාහරණයකට කුරුසය අපේ සංකේතයක්. ඒකට ඒ කුරුසය කියලා කියන්නේ අපිට තේරුමක් තියෙන ඒකට අතීත කතාවක් තියෙන වස්තුවක් අපිට. ඒක නිකම්ම නිකන් ලී වලින් හදපු කුරුසයක් නෙමෙයි. ඒතකොට අපිට ලී කුරුසයක් දැක්කම අපිට මතක් වෙන්නේ මේක තේක් වලින් හදලා තියෙන්නේ මේක මේ බුරුත වලින්ද නැත්නම් කොස්ලියෙන් හදලා තියෙන්නේ නෙමෙයි අපිට මතක් වෙන්නේ. අපිට මතක් වෙන්නේ කුරුසයක් තුළ හරි මේක තමයි අපිට ගැලවීම දුන්නු තැන. ස්වාමීන් වහන්සේ කුරුසය තුලයි ගැලවීම අයිති කර දුන්නේ. කුරුසය තුල මරණය දක්වා කීකරු කමෙන් උන්වහන්සේ අපිට ගැලවීම ලබා දුන්නා. එතකොට අපි සයින්ස් ඇන්ඩ් සිම්බල්ස් තියෙනවා අපේ මේ සභාවේ. එතකොට ඒ වලින් අපිට ලිවිං රියැලිටි එකක් ජීවමාන යථාර්ථයක් සිහිපත් කර දෙනවා. හරි. ඒ වගේම තමයි අපි චිත්‍ර ඇන්දේ රූප ඇන්දුවේ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ ලබා දුන්න ඒ කලාත්මක ඒ කුසලතාවය පෙන්වන්නට. දැන් බලන්න ලාස්ට් සපර් අවසාන රාත්‍රී භෝජනය ගත්තොත් හරි එහෙම නැත්නම් ලෝකයේ මැවීම ගත්තොත් ඒ තාමත් ඒ කලාකෘතීන් අදටත් ගවේෂණය කරනවා. අදටත් මිනිස්සු 100,000 ලක්ෂ ගණන් මිනිස්සු දවසකට එකක් ඒක ඇවිල්ලා බලලා යනවා නේ. එතකොට ඒ දේවල් කරේ මිනිසයා තුළ දෙවියන් වහන්සේගේ දැන් උන්වහන්සේගේ සමානකමනේ මිනිසයා මැව්වේ. උන්වහන්සේගේ සමානකමන මිනිසයා මැව්වා නම් දෙවියන් වහන්සේ මේ ලෝකයේ දේවල් මැව්වා නම් ඒ මහා කලාකරුවාගේ ඒ කුසලතාවයන් ඒ හැකියාවන් මේ මිනිසයා තුළ තිබෙනවා. දෙවියන් වහන්සේ මෙච්චර ලස්සන දියඇලි ගංගා මත්ස්‍යයන් සත්තු මැව්වා නම් ඒ මැවීමේ ඒ ඇඹීමේ හැකියාව ඒ කුසලතාවය උන්වහන්සේගේ සමානකමට මාපු මනුෂ්‍යයා තුලත් තිබිය යුතුයි. ඒක පෙන්වන්නට තමයි ගොඩක් අපේ ආගමික ස්ථානවල මෙවැනි දේ නිර්මාණය වුණේ. ඒ කලා කුසලතාවය පෙන්වන්නට. දෙවියන් වහන්සේට දෙන වන්දනාව දෙන්න නෙමෙයි. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව තමයි ධර්මෝපදේශය සඳහා. දැන් අපේ රටේ අපේ රටට වඩා යුරෝපයට ගියොත් මම ගිහිල්ලා මම පින්තූර වලින් දැකලා තියෙන්නේ යුරෝපයේ පල්ලිවල කොච්චර ස්ටැචුස් ඒ කියන්නේ ප්‍රතිමා තියෙනවද සුරුවම් තියෙනවද චිත්‍ර තියෙනවද ඇයි එහෙම කරේ එවැනි දේවල් ඉදි කරේ ඒ පල්ලියට එන අයට මොකද මිනිස්සුන්ට මුල් යුගයේ ප්‍රේමවන්තේනි දැන් අපි හැමෝටම අකුරු පුළුවන්නේ අපි 100 දෙනෙක් ගත්තොත් 95%ක්ම අකුරු පුළුවන් 99%කටත් මං හිතන්නේ අකුරු පුළුවන් ඇති. අකුරු කියන්න පුළුවන් ලියන්න පුළුවන්. දැන් අවුරුදු අපි ගත්තොත් 1000කට 1500කට ඈත අතීතයේ ගත්තොත් මිනිස්සුන්ට අකුරු කියවන්න බෑ. මිනිස්සුන්ට ලියන්න බෑ. මිනිස්සු ගොඩක් දේවල් අවබෝධ කරගත්තේ සංකේත වලින්, රූප වලින්, හරි පාට වලින්. එහෙම නැත්නම් චිත්‍ර වලින් මිනිස්සුන්ට ගොඩක් දේවල් කමියුනිකේට් කරේ රූප මාධ්‍යයෙන්. එතකොට පල්ලි ඇතුළට ආවහම ඒ මනුෂ්‍යයාට මේ දෙවියන් වහන්සේ ලෝකෙ මේ විදියටයි අවසාන රාත්‍රී භෝජනේ තිබුණේ මේ විදියටයි මේ ඉන්නේ කන්‍ය මරියතුමි මේ ඉන්නේ ජුසේතුමා කියන දේ මිනිස්සුන්ට පෙන්වන්නට පල්ලිය ඇතුලේ
විවිධාකාර රූප විවිධාකාර බිතුසිතුවම් නෙලන්නට ඉදි කරන්නට සිදුව. එතකොට සභාව තුළ මේ කිසිම ප්‍රතිමාවක් චිත්‍රයක් ඇබුවේ නිර්මාණය කළේ දෙවියන් වහන්සේට අයිති ප්‍රශංසාවක් මහිමේවත් වන්දනාවක් දෙන්න නෙමෙයි. ඒ අයව සිහිපත් කරන්න ඒ වගේම ඒ සංකේත තුලින් හෝ ඒ පුද්ගලයා තුලින් හෝ අපිට ඒ සිද්ධිය සිහිපත් කරවන්නට ඒ වගේම තමයි කලාත්මක කුසලතාවයන් පෙන්වන්නට අනිත් දේ තමයි ධර්මෝපදේශ මේ අරමුණක් වෙනුවෙනුයි ඒ දේ කළේ. එතකොට සභාව කවදාවත් උගන්වන්නේ නැහැ මේ ප්‍රතිමාවට දේවත්වයෙන් ගරු කරන්න දේවත්වයෙන් නමස්කාර කරන්න කියලා කොහෙවත් ලියන්නේ. කොහෙවත් උගන්වන්නේ. හැබැයි ඔබ වෙන දෙයක් කරනවා නම් ඔබ වැරදි එක. ඒක නේද? උදාහරණයක් ගමුකෝ. සමහර අය අපි දන්නවා මට අනන්තවත් හම්බෙලා තියෙන ඉරිද පූජාවට යන්නේ. අඟහරුවාදා අන්තෝනි මුනිඳගේ නුවන්ට යන එක වරද්දන්නේ නැහැ. අනිවාර්යෙන් යනවා. මට සමහර අය කියනවත් එක පාද ඉරිදනම් පූජාවට ගියේ නැහැ. හැබැයි මම අඟහරුවාද නුවන්ට ගියා. ඒ අය හිතන්නේ අඟහරුවාද නුවානේ දිව්‍ය පූජාවට සම කරගෙන ඉන්නේ. ඉතින් මේක පාපයක්. මේක වැරදි. එතන ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම අන්තෝනි මුනිඳගේ දේවත්වයෙන් සැලකෙන. එහෙම බැලුවොත් මූලධර්මවාදී කණ්ඩායම 100%ක් මේ 2000ක්ම ඒගොල්ලෝ නිවැරදි. අපි අන්තෝනි මුනිඳගේ දේවත්වයෙන් සලකනවා නම් එයා දෙවි කෙනෙක් කියලා අපි හිතන් ඉන්නවනේ ඒක වැරදි. ඒක වෙන්න බෑ. ඒක තමයි රූප වන්දනාව. ඒක දෙවියන් වහන්සේට පිළිකුල් සාගතයි. එතකොට දැන් අපි අන්තෝනි මුනිඳට ගිහිල්ලා මල් මාලයක් දැම්මයි කියලා ඒන් අදහස් වෙන්නේ අපි අන්තෝනි මුනිඳයාව මේ දේවත්වයෙන් සලකනවා කියලා. දැන් සමහර තැන්වල තියෙනවා. මං හිතුව පල්ලිවල එක තැනක තිබුණා කොඩි ගහ කිරි වලින් නාව. ඒක වැරදි. කොඩි ගහ කිරි වලින් නාවනවා. ඒක ඉතාමත් වැරදි. කොඩි ගහ විතරක් නෙමෙයි සෙබස්තියන් මුනිඳරවත් කිරි වලින් නාවන්න යනවා මිනිස්සු. ඒක වැරදි. ඒවා දැන් අත්තර මම හිතන්නේ ওই විකාර නැහැ යුරෝපේ රටවල නැහැ මේ. අපේ සංස්කෘතියත් එක්ක ආපු දේවල් ඕවා. ඉතින් ඒ දේ වැරදි. දැන් බලන්න සමහර අය දන්නවා කටපාඩම්. මට මතක විතර මම දන්නේ සඳුදා ජේසු බිරිඳු අඟහරුවාදා අන්තෝනි මුනිඳුරයා බදාද ඇවිල්ලා සදාසන්න මෑණියෝ බ්‍රහස්පතින්දා ඇවිල්ලා ජූඩ් මුනිඳුරයා සිකුරාදා තව ආගේ හරි නුවාණයකට හොයාගෙන යන ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ සාන්තුවර බැටි අපි අන්තට යන්න හොඳ නැහැ. දැන් බලන්න අපි සාන්තුවරකින් මොනවද ඉල්ලන්නේ? සාන්තුවරකින් සභාව ඉල්ලන්න කියන්නේ මොනවද? ඔබ ගිහිල්ලා ඕනම රටක ඕනම තැනක යම්කිසි සාන්තුවරයට නාමයෙන් ලියන ප්‍රාර්ථනාවක් කියවලා බලන්නකො. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් අහන්නකො. ඒකට අපි දෙන උත්තරේ මොකක්ද? අපි කියනවානේ බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද දුන්නාම සුද්ධෝ අන්තෝනි මුනිඳ්‍රිණක් මොනවද කියන්නේ? අප නිසා යාඥා කළ මෙච්චරයි. අප නිසා යාඥා කළම ඕනම සාන්තුවරකින් අපි ඉල්ලන්නේ අප නිසා යාඥා කළම. හරි? අපි ඊට වැඩි දෙයක් ඉල්ලන්නේ නැහැ. එතකොට සාන්තුවරයෙන් අපි ගැලවීම සාන්තුවරට ගැලවීම දෙන්න බෑ. දැන් ඕක තමයි ඊළඟට අල්ලගන්න එක මිනිස්සු. මූලධර්මවාදීෝ. එයා කියන දෙවියන් අපි කියනවා සුද්ධවන්තයෝ ඉන්නේ අපිට අපිනේ යාඥා කරලා ඒගොල්ලෝ අහනවා මේ එතකොට ජේසුස් වහන්සේ ප්‍රේමවන්තයනේ ගැලවීම වෙනුවෙන් එකම අතරමැදියා ජේසුස් වහන්සේ පමණයි වෙන අතරමැදියෝ නෑ. නමුත් සුද්ධවන්තයට පුළුවන් අපිට යාඥා කරන්න අපිටත් එවැනි සුද්ධවන්ත තත්වයක් ලබන්නට එයාට යාඥා කරන්න පුළුවන්. හරි. එතකොට අපි දකිනවා අපේ මේ සමාජය තුල මේ ගිහි ජනතාව කරන වැරදි දේවල්. ඔබ යම්කි සාන්තුවරයෙකුට දේවත්වයෙන් සලකනවා නම් ඔබ වැරදි. ඔබ දේවත්වයෙන් සලකිය යුතු දෙවියන් වහන්සේ විතරයි. වෙන කාවත් නෙමෙයි. හරි. එතකොට අපි පොඩි කම්පැරිසන් එකක් මම කරන්නම් අවසාන වශයෙන්. දැන් මෙහෙමයි. පුරාණ ගිවිසුමේ දේවතා රූප කතෝලික අපේ ශුද්ධවන්තයින්ගේ රූප. එහෙම නැත්නම් සංකේත. පුරාණ ගිවිසුමේ සාධන රූපයේ දෙවියන් නිරූපණය කරන්නේ නැහැ. නමුත් දෙවියන් ලෙස නම දෙනවා. දෙවියන්ව සංකේතවත් කරන්නේ නමුත් දෙවියන් ලෙස නම දෙනවා. නමුත් අපි රූපේ පුද්ගලයා නිරූපණය කරනවා. පිළියුතු ගෞරවය පුද්ගලයාට දෙනවා රූපයට නෙමෙයි. ඒක රූපයට අපි ගෞරව කරන්නේ නැහැ. මොකද අපි පල්ලියට ගියාම තියෙන ඔක්කොම රූප වලින් මොනවද අපිට මතක් කර දෙන්නේ යම් කිසි අතීතයක අපේ ජන මිනිස් සමාජය තුල ජීවත් වුණු පුද්ගලයෙක්.
එතකොට අපි රූපෙට නෙමෙයි ඒ ලී වෙන්නට පුළුවන් එහෙම නැත්නම් කිරි ගරුඩ වෙන්නට නැත්නම් මොනවා හරි වෙන බොහොම වටිනා රත්තරන් වගේ වෙන්න පුළුවන් අපි වැඳුම් පිදුම් කරන්නේ අපි ගෞරවය දෙන සමාන වැඳුම් පිදුම් නෙමෙයි ගෞරවය දෙන්නේ ඒ පිළිමේට මනම් ඒ පිළිමයෙන් සිහිපත් කරන ඒ චරිතයට දෙවෙනි එක පුරාණ ගිවිසුමේ රූපය දෙවි කෙනෙකු ලෙසම නම දෙන්නේ. ඒ රූපය තමයි දෙවියන්. අපි කවදාවත් කතෝලිකයෝ රූපය දෙවි කෙනෙක් විදිහට සලකන්නේ. හිතන්නකො රූපය කැඩුනා කියලා රූපය බිඳුනා නැත්නම් රූපේ දිරලා. අපි ඒක ඉතින් මේක දිරලා නේද මේ දෙවි කෙනෙක් නේද මේක අපිට විසික් කරන්න බෑ කියලා අපි කියාගෙන ඉන්නේ. ඒක බොහොම ගෞරවාන්විත විදිහට ඒක සුද්ධ වූ දෙයක්නේ. අපි යම් කිසි විදිහට අපේ ගෞරවය ලබපු දෙයක්නේ අපි සාමාන්‍යයෙන් ඒක බොහොම ගෞරවාන්විතව තැනක වළඳනවා. එතකොට අපිට ඒ රූපේ නැති වුණයි කියලා අපි අදහන අපි සිහිපත් කරන ඒ කෙනාගේ පැවැත්මට හෝ ඒ කෙනාට හානියක් වෙන්නේ නැහැ. තුන්වන දේ සාධන රූපයේ මෙලොව නොපවතින තමන් දෙවියන් ලෙස සලකන දෙවිවරුන්ගේ රූපය. සාධන ලද රූපය මෙලොව කෙනෙක් නෙමෙයි. තමන් විසින් සාදාගත් රූපයක්. අපි හදන සෑම රූපයක්ම අපිත් එක්ක ජීවත් වුණායි කියලා. හරි. මාරියතුමී ගත්තොත් ජුසේතුමා ගත්තොත් ඉතින් අන්තෝන් මුනිලා ගත්තොත් සෙබස්තියන් මුනිලා ගත්තොත් මේ හැමෝම ජීවමානව එක්තරා ඉතිහාසයක ඒ අය අපිත් එක්ක ජීවත් වෙලා තියෙනවා. 4 සාදාගත් රූපෙර දෙවියන් වහන්සේට දෙන ලබන නමස්කාරයේ ප්‍රශංසා සහ මහිමය ලබා දී පුරාණ කිවිසුම ඒකයි දෙවියන් වහන්සේට පිළිගුණ සාගත දෙන්නේ. උන් රූප හදාගෙන ඒකට දෙවියන් වහන්සේට දිය යුතු නමස්කාරයේ ප්‍රශංසාව දුන්නා. නමුත් කතෝලිකයෝ කවදාවත් රූපයෙන් සංකේතවත් කරන පුද්ගලයාට හෝ දෙවියන් වහන්සේට දිය යුතු ප්‍රශංසාවත් නමස්කාරයවත් දෙන්නේ නැහැ. අපි කරන්නේ ඒ කෙනාට ගරු කිරීම පමණයි. ගරුත්වයක් කිරීම අපි දෙවියන් වහන්සේගේ මැවිල්ලේ දේවල් වලට සහ පුද්ගලයින්ට ගරු කළ යුතුයි. අපි ඒ දේ කරන්නේ ඊට හදයක් කරන්නේ නැහැ. නමස්කාරය. ඒකට අවසන් වශයෙන් මම කියන්නේ නමස්කාරය දෙවියන් වහන්සේට පමණයි. සැබෑ වූ පරමෝත්තම සර්ව බලධාරී ජීවමාන ත්‍රිත්වික දෙවියන් වහන්සේට පමණයි නමස්කාරය. එතකොට නමස්කාරය බාහිර ක්‍රියාවකින් තීරණය වෙන්නේ නැහැ. තීරණය කරන්න බෑ. ඒක රැඳිලා තියෙන අපේ ආකල්පය තුළයි. හරි. උන්වහන්සේ කියනවා ඔබගේ මුළු හදවතින්ද, ඔබගේ මුළු බුද්ධියෙන්ද, ඔබගේ මුළු ධෛර්යයෙන්ද සැබෑවක්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඒකයි සැබෑ නමස්කාරය. ඔබට හමු වෙන මූලධර්මවාදී ඔයගොල්ලන්ගේ යාළුවගෙන් අහන්න මොකක්ද සැබෑ නමස්කාරය කියලා? දැන් නමස්කාරය වැරදි, රූප වන්දනාව වැරදි කියලා කියනෝනේ. අහන්න 10 දෙනෙක්ගෙන් එහෙනම් බයිබලයට අනුව ඒගොල්ලෝ බයිබලයේ විතරනේ අදහන්නේ. බයිබලයටම සැබෑ නමස්කාරය කුමක්ද? එහෙම තමයි පෙන්නන්න. ඒ 10 දෙනාගෙන් කිසියෙකුට බැරුව වෙනවා. කතෝලිකයෝ 10 දෙනෙක්ගෙන් අහන්නකෝ. කතෝලිකයෝ 10 දෙනාටත් ඒක හරියට කියාගන්න බැහැ. ඔකයි කනගාටුදායක තත්ත්වය. එතකොට නමස්කාරය කියලා කියන්නේ වන්දනාව කියලා කියන්නේ ඔබගේ මුළු හදවතින්ම, ඔබගේ මුළු බුද්ධියෙන්ද, ඔබගේ මුළු ආත්මයෙන් දෙනහස ප්‍රේම කිරීම. එතකොට අපි අනෙකුත් සෙසු සියලුම දෙනාට මරියතුමිය ඇතුළු සියලුම ශුද්ධවන්තයන්ට අපි කරන්නේ ගෞරව කිරීමක් පමණයි. ඔබ අන්තෝනි මුනිදියාට මුළු බුද්ධියෙන්මයි මුළු හදවතින්මයි මුළු ආත්මයෙන්මයි ප්‍රේම කරනවා නම් ඒක නෑරද. ඒ කියන්නේ ඔබ දෙවියන්වහන්සේ දිය යුතු නමස්කාරය අන්තෝනි මුනිදියාට හෝ සෙබස්තියන් මුනිදියාට දෙන්න. ඒක වැරදි. අපි ඒ දේ කරන්නේ නැහැ. මම හිතන්නේ අද දවසේදී ඔබට යම් කිසි දෙයක් අවබෝධ වෙන්නට ඇති. තව ඒ ගැන ඔබ ස්වාධ්‍යයනයක් කරනවා නම් හොඳයි. මම ඔබට රුකුලක් විදිහට අවශ්‍ය කරන බයිබල් පාඩ දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ යම් කිසි දෙයක් අවබෝධ කරගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. අපි කෙටි ඇදමකින් අද දවසේ මේ අධ්‍යයනය අවසන් කරමු. යාඥා කරමු. මහෞත්ම දේවයාණනි අද දවසේදී වන්දනාව, නමස්කාරය, ගෞරවය ගැන ඉගෙන ගැනීමට ඔබ වහන්සේ දුන්න අවස්ථාවෙන් ස්තුතිවන්ත වෙනවා. ශුද්ධාත්මයන්වහන්සේගේ මෙහෙයවීම ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එඹරපියන් අපේ ජීවිතය තුළ සෑම අවස්ථාවකදීම ඔබ වහන්සේව සොයාගෙන යන්නට ඔබ වහන්සේගේ අනාවරණය අපේ මනුෂ්‍ය මට්ටමින් එහාට ගිහිල්ලා ගැඹුරින් එය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන බලයද ශක්තියද අප සියලු දෙනාටම දානය කළ මැනව මේකදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. ආමෙන්.